අයවන් දරුවනේ අද දවසේ අපි සාකච්ඡා කරන්න බලාපොරොත්තු වෙන්නේ චෙක් පත පිළිබඳව. උසස් පෙළ අදාළ ගොඩක් දරුවන්ට ව්‍යාපාර අධ්‍යයනය අදාළ ගොඩක් දරුවන්ට මේ චෙක් පත පිළිබඳ නිසි අවබෝධයක් නැහැ. චෙක් පතක් කියන්නේ මොකක්ද? චෙක් පතක් ලියන්නේ කොහොමද? චෙක් පතක් ලියද්දිමත් වෙන්න පුළුවන් ගැටලු මොනවද? චෙක් පතක් වේගනය කරන්නේ කොහොමද? චෙක් පතක් පිටසම් කරන්නේ කොහොමද? මේ පිළිබඳව කොහොමයක් ළමයින්ට නිසි ආකාර අවබෝධයක් නැහැ. ඒක නිසා අද දවසේ මම ඔයගොල්ලන්ට මුලින්ම චෙක් පත කියන්නේ මොකක්ද කියලා හඳුන්වනවා. චෙක් පත ලියන ආකාරය කියලා දෙනවා. ඒකේ ගැටලු අපි ඉදිරි දිනවලදී නැවත සාකච්ඡා කරමු. හොඳයි. එහෙනම් ඉස්සෙල්ලාම ඔයගොල්ලන්ට දැන් පේන තියෙන මේ බෝඩ් එකේ මම චෙක් පතක් ඇඳලා තියෙනවා. චෙක් පතක ආකෘතියක් ඇඳලා තියෙනවා. මම මේ ආකෘතිය පැහැදිලි කරන්න කලින් පොතේ මුලින්ම චෙක් පතක් අපි අර්ථකථනය කළා, නිර්වචනය කළා. උදාහරණ දැන් මම ගන්නවා ඇති සාමාන්‍යයෙන් චෙක් පතක් අර්ථකථනය කරන්නේ මෙන්න මේ විදිහට. අහගන්නකො. ජංගම ගිණුම් හිමියෙකු විසින් ඔබ දැනටමත් දන්නවා චෙක් පත් භාවිතා කරන්න පුළුවන්කම තියෙන ජංගම ගිණුම් හිමියන්ට විතරයි. උදාහරණයක් ජංගම ගිණුම් තියෙන්නේ වාණිජ්‍ය බැංකුවල. එහෙනම් වාණිජ්‍ය බැංකුවට ජංගම ගිණුම් හිමියෙකු විසින් එහෙනම් චෙක් පත් නිකුත් කරන්න බලය තියෙන කාටද? ජංගම ගිණුම් හිමියන්ට. සාමාන්‍ය ත්‍රිකිරීමේ ගිණුමක් කියන කෙනෙකුට චෙක් පත් භාවිතා කරන්න බැහැ. ඒක උදාහරණ දාන්නවනේ. එහෙනම් ජංගම ගිණුම් හිමියෙකු විසින් චෙක් පත ලියන්නේ කවුද? ජංගම ගිණුම් හිමියෙකු විසින්. එහි සඳහන් මුදල මේ චෙක් පතේ සඳහන් මුදල වටිනාකම චෙක් පත ලියුම එක බලන්න. චෙක් පතේ සඳහන් වටිනාකම නම් සඳහන් පුද්ගලයා මෙන්න මේ චෙක් පත මතු පිට නම තියෙන පුද්ගලයාට හෝ රැගෙන නායකට චෙක් පත මතු පිට නම තියෙන කෙනා හෝ රැගෙන නායකට චෙක් පතේ තියෙන හෝ රැගෙන නායක කියලා වචනකුත් තියෙනවා. මම මේ අර්ථය කියලා දෙන්නම්. නම් සඳහන් පුද්ගලයා හෝ රැගෙන නායකට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන මෙන්න මේ බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයක් චෙක් පතක් නම් වේ. එහෙනම් චෙක් පත කියන එක අපි අර්ථකථනය කරන කොහමද? ජංගම ගිණුම් හිමියෙකු විසින් එහි සඳහන් මුදල නම් සඳහන් පුද්ගලයාට හෝ රැගෙන නායකට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගයක් චෙක් පතක් නම් වේ. ඕක තමයි චෙක් පත කියන එකට දෙන්න පුළුවන් සරල නිර්වචනය. හරි එතකොට මේ නිර්වචනය ඇතුලේ තියෙනවා ප්‍රධාන පාර්ශ්ව තුනක් චෙක් පතක. ජංගම ගිණුම් හිමියා විසින් ජංගම ගිණුම් හිමියට අර්ථය කියනවා අනකරු. එහෙනම් අනකරු විසින් තමයි චෙක් පත නිකුත් කරන්නේ. ජංගම ගිණුම් හිමියා විසින් එහි සඳහන් මුදල නම් සඳහන් පුද්ගලයාට හෝ චෙක් පත මතු පිට නම කියන කෙනා. චෙක් පතක් මතු පිට නම කියන කෙනා අපි කියන්නේ කවුද? ආදායක. චෙක් පත මතු පිට නම කියන කෙනා අපි කියන්නේ කවුද දරුවනේ? ආදායක. ඒ වගේම නම් සඳහන් පුද්ගලයාට හෝ රැගෙනාට ගෙවන ලෙස බැංකුවට කරනු ලබන ලිඛිත නියෝගය. බැංකුවට කාටද නියෝගය කරන්නේ? බැංකුවට තමයි නියෝගය කරන්නේ. එහෙනම් බැංකුවට අපි කියනවා අනලතු. එහෙනම් චෙක් පතක ප්‍රධාන පාර්ශ්ව තුනක් ඉන්නවා. කවුද ඒ පාර්ශ්ව තුන? අනකරු, ආදායකයා සහ අනලතු. අනකරු කියන්නේ චෙක් පත ලියන කෙනා නැත්නම් ජංගම ගිණුම් හිමියා. අන්නේ ගිණුම් හිමියා තමයි මෙන්න මේ ගෙවණු කියන පදයට යන අත්සන් කරන්නේ. අපි ඒක කියලා දෙනවා. කියලා දෙනවා මොකද පොඩක් නේද සලා. ඊළඟට ආදායක. ආදායක කියන්නේ මෙන්න මෙතන චිත්‍රයේ නම ලියන කෙනා. චෙක් පත අපිට නම කියන කෙනා තමයි අපි කියන්නේ ආදායක. ඒ වගේම අනලතු කියන්නේ මෙන්න මේ චෙක් පත අයිති බැංකුව ලංකා බැංකුව. එහෙනම් චෙක් පත ප්‍රධාන පාර්ශ්ව තුන මුලින්ම ඔයගොල්ලෝ දන්නවා. අනකරු, අනලතු සහ ආදායක. අනකරු කියන්නේ චෙක් පත ලියන අත්සන් කරන්නේ. නැත්නම් ජංගම ගිණුම් හිමියා. අනලතු කියන්නේ ගිණුම් හිමියාගේ බැංකුව. ජංගම ගිණුම් හිමියාගේ බැංකුව. මේ චෙක් පතේ නම් ලංකා බැංකුව තමයි අනලතු. ආදායක කියන්නේ චෙක් පත මතු පිට නම් සඳහන් පුද්ගලයා. ගැටලුවද? හරි. එහෙනම් අපි මේ චෙක් පත දැන් ලියලා බලමු. චෙක් පත අපි පොඩ්ඩක් ලියලා බලමු. වෙන බලන්න මුලින්ම චෙක් පත ලියද්දී මුලින්ම චෙක් පතේ දිනේ සඳහන් කරනවා. එහෙනම් චෙක් පතක මූලිකාංග සාකච්ඡා කරගෙන අපි මේක පුරවන්නේ. හරි. එහෙනම් ඉස්සෙල්ලම චෙක් පතේ මුලින්ම දිනේ සඳහන් කරනවා. මම දාන දිනය 25. ඉස්සෙල්ලම දානවා 25 ඊළඟට 11 වෙනි මාසේ 2020. අනවරම දිනේ දාපුවදී චෙක් පතක දිනේ දැම්මා. හරි මම ඒක පැහැදිලි කරන්න ඉතුරු ටික ලියලා. ඊළඟ චෙක් පතේ හොරගෙන ඉන්නවා කියලා වචනයක් තියෙනවා. මෙන්න මේ හොරගෙන ඉන්නවා කියන වචනේට කලින් චිත්‍රයක් තියෙනවා. මෙන්න මේ චිත්‍ර පාවිච්චි කරනකොට අපි චෙක් පතේ අපි ගෙවීම කරපු පුද්ගලයෙක් කියන ආදායකයෙක් නම ලියනවා. අපි මෙතන ලියමු WG සුනිල්. අපි කාටද චෙක් පතේ මුදල් වන්නේ? WG සුනිල්. හොරගෙන ඉන්නාට ඊළඟ චෙක් පතේ වටිනාකම ලියනවා. රුපියල් 56,000 පමණ. රුපියල් 56,000ක් පමණ නැත්නම් පමණ කියන්නේ වගේ දෙතුරු වෙනවා නම් ඉලක්ක ගන්න දාන්න පුළුවන්. රුපියල් 56,000ක් පමණ මෙන්න මේ කොටුවේ ඉලක්කමෙන් ලියනවා 56,000. එතකොට චෙක් පතේ වටිනාකම අකුරින් සහ ඉලක්කමෙන් කියන ක්‍රම දෙකකට අපි යනවා. 56,000ක් පමණ ගෙවන කියන පදයට යටිපොතේ ගිණුම් හිමියා අස්සම් කරන්න. මේ චෙක් පතේ අපි ගිණුම් හිමියා ප්‍රභා කියන එනම් ප්‍රභා
තමන්ගේ සුපුරුදු අසන ගෙවනු කියන පදේ අපි ගන්නවා. පැහැදිලිනේ? එහෙනම් මොන විදිහට තමයි චෙක් පතක් ලියන්නේ. එහෙනම් දැන් පුතාලා මෙන්න මේ චෙක් පතේ මූලිකාංග ටික මම පැහැදිලි කරලා දෙන්න එකින් එක. අපි බලමු මුලින්ම දිනය. මේ චෙක් පතේ මූලිකාංග කීපයක් තියෙනවා. මේ මූලිකාංග ටික මම පුතාලා එකින් එක පැහැදිලි කරලා දෙන්නම්. මුලින්ම බලමු චෙක් පතේ දිනය. පුතා චෙක් පතේ දිනය ලියන සම්මත ක්‍රමයක් තියෙනවා. චෙක් පතේ දිනය ලියන සම්මත ක්‍රමය තමයි DD MM YY. day month year මේ පිළිවෙල තමයි කියන්නේ. චෙක් පතේ දිනය ලියනකොට ඉස්සෙල්ලම ලියන්නේ දිනය. ඊළඟ මාසය, ඊළඟ වර්ෂය. කවුරුත් මේක 2021 25 කියලා ලියුවොත් වැරදි. බැංකුව උදා ගෙවන්නේ. චෙක් පත අගලුවේ. දිනය චෙක් පතේ දිනය සඳහන් කරනකොට ඉස්සෙල්ලම දිනය, ඊළඟ මාසය, ඊළඟ වර්ෂය. මෙන්න මේ සම්මත පිළිවෙල තමයි අපි චෙක් පත ලියන්නේ. ඊළඟට අපි බලමු මේ චෙක් පතේ දිනේ අර්ථවත් වෙන්නේ මොකක්ද? චෙක් පතේ දිනේ අර්ථවත් වෙන්නේ මොකක්ද? උදා චෙක් පතේ දිනේ අර්ථවත් වෙන්නේ චෙක් පත ලියන දිනේ කියලා අපිට කියන්න පුළුවන්. නමුත් ඒක 100%ක්ම වැරදි කියන්නේ නැහැ. නමුත් ඇත්තටම උදේ චෙක් පත දිනේ අර්ථවත් වෙන්නේ චෙක් පත ලියන දිනේම නෙමෙයි. චෙක් පතට මුදල් ලබා ගැනීම සඳහා චෙක් පත බැංකුවට ඉදිරිපත් කළ යුතු දිනය. දැන් මේ බෝඩ් එකේ තියෙන චෙක් පතට සල්ලි ගන්න නම් මේ චෙක් පත පුතේ බැංකුවට ඉදිරිපත් කරන්න ඕන 2020 11 25 හෝ ඊට පසු දිනක. මේ චෙක් එක 2020 11 24 වෙනිදා බැංකුවට අරගෙන ගියලා සල්ලි දෙන්නේ නැහැ. එහෙනම් චෙක් පතට දිනේ කියවෙන්නේ චෙක් පතට මුදල් ලබා ගැනීම සඳහා චෙක් පත බැංකුවට ඉදිරිපත් කළ යුතු දිනය. මෙන්න මේ දිනේදී හෝ මීට පසු දිනයකදී තමයි මේ චෙක් පත පුතේ බැංකුවට ඉදිරිපත් කරන්න ඕන. එහෙනම් චෙක් පතේ දිනේ කියවෙන්නේ චෙක් පත මුදල් කර ගැනීම සඳහා බැංකුවට ඉදිරිපත් කළ යුතු දිනය. එතකොට මේ දිනේට යන්න ඕනේ මීට පසු දිනයක. හැබැයි මීට කලින් දිනේ යන්න බෑ. මීට පසු දිනයක චෙක් පත බැංකුවට ඉදිරිපත් කරන්න පුළුවන්. මේ දිනේ හෝ මීට පසු දිනේ. මීට පසු ඕන කාලයක් බලන්න නෑ. චෙක් පතක් සාමාන්‍ය බලන් වෙන්නේ පුතේ චෙක් පතේ සඳහන් දිනේ ඉඳලා ඉදිරියට මාස 6ක්. චෙක් පතේ සඳහන් දිනේ ඉඳලා ඉදිරියට මාස 6ක් සාමාන්‍යයෙන් චෙක් පත බලන් වෙනවා. ඒතකොට සමහර චෙක් පතවල පුතේ මොනද බලන් ගානේ සඳහන් කරලා තියෙනවා. මෙතන සඳහන් කරනවා මාස දෙකක් බලන් වෙයි කියලා. එහෙම නැත්නම් දින 60ක් බලන් වෙයි. නැත්නම් දින 30ක් බලන් වෙයි. ඒ විදිහට චෙක් පතේ මොනද බලන් ගානේ සඳහන් කරලා තියෙනවා නම් අන්නේ සඳහන් කරපු කාලේ තමයි බලන් වෙන්නේ. සමහර චෙක් පතවල විශේෂයෙන්ම රාජ්‍ය ආයතන වගේ චෙක් නිකුත් කරද්දී චෙක් පතේ මොනද බලන් කාලේ සඳහන් කරනවා. දින 60ක් බලන් වෙයි, දින 30ක් බලන් වෙයි කියලා සඳහන් කරනවා. ඒක බලන් කාලේ චෙක් පතේ මොනද සඳහන් කරලා තියෙනවා නම් අන්නේ සඳහන් කරපු කාලේ බලන් වෙයි. පැහැදිලිද? චෙක් පතේ මොනද බලන් කාලේ සඳහන් කරලා නැත්නම් සාමාන්‍යයෙන් මෙන්න මේ චෙක් පතේ තියෙන දිනේ ඉඳලා ඉදිරියට මාස 6ක් චෙක් පත බලන්න. චෙක් පතේ තියෙන දිනේ ඉඳලා ඉදිරියට මාස කීයක් චෙක් පත බලන්නද? මාස 6ක් චෙක් පත බලන්න. මාස 6ක් ගන්න මෙන්න මේ දිනේ ඉඳලා මාස 6ක් කලින් මාස 6ක් ගන්න මොකද වෙන්නේ? මාස 6ක් ගන්නකන ඒ චෙක් පත අවලංගු චෙක් පතක් බවට පත් වෙනවා. මෙන්න මේ දිනේ ඉඳලා මාස 6ක් කලින් පුතුනා මේකට අපි කියනවා යාල පීනු චෙක් පත. නැත්නම් යාල පිසු චෙක් පත. නැත්නම් කල්ලි පුතු චෙක් පත. මාස 6ක් කළා නම් ඊවැනි චෙක් පතකට බැංකුව සල්ලි දෙන්නේ නැහැ. ඒ වගේ චෙක් පතකට බැංකුව සල්ලි දෙන්නේ අඟුරු වෙනවා. එහෙනම් අපි තියාගන්න චෙක් පතේ සඳහන් දිනේ ඉඳලා ඉදිරියට මාස 6ක් තමයි උත්තේ සාමාන්‍ය චෙක් පත කලපු කාලය. නමුත් චෙක් පත නීති ඉදිරිය අවුරුදු 6ක් බලන්න. ඒ කියන්නේ බැංකුව පරිචය තුළ චෙක් පතකට බැංකුව සල්ලි ගෙවන්නේ දිනේ ඉඳලා මාස 6ක් ඉස්සරහට. නමුත් චෙක් පතක් සම්බන්ධ නීතිය වසර 6ක් දක්වා ඉදිරියට ගෙනියන්න පුළුවන්. දැන් ඊට අවුරුදු දෙකකට කලින් කවුරුහරි මට දීපු චෙක් පතක් සම්බන්ධව මොනවා හරි ගැටලුවක් ඇති වෙලා තියෙනවා නම් ඒ චෙක් පත පදනම් කරගෙන නඩු කටයුත්තක් මට ආරම්භ කරන්න පුළුවන්. එතකොට මට ඒ චෙක් පත සම්බන්ධව නඩුවක් පවරන්න ඕන නම් නඩුව පවරන්න පුළුවන් චෙක් පතේ තියෙන දේ ඉඳලා අවුරුදු 6ක් යනකම් ඉස්සරහට. අවුරුදු 6ක් යනකම් චෙක් පතක් සම්බන්ධ නීති ඉදිරියට ගෙනියන්න පුළුවන්. නමුත් චෙක් පත මුදල් ගන්න පුළුවන් මාස 6ක් යනකම් විතරයි. ඒත් බලන්න කාලේ සඳහන් නොකර චෙක් පත බලන්න කාලේ තමයි මාස 6ක් වෙන්නේ. පැහැදිලිද? ඒ වගේම මේ දිනේ කියලා දෙන්නේ පුතාට තව එක දෙයක් කියලා දෙන්න. චෙක් පතේ දිනේ ලියනකොට පුතේ අපිට අවශ්‍ය නම් ඉදිරි දිනයක් දාන්න පුළුවන්. ඉදිරි දිනයක්. ඒකට මම චෙක් පත ලියන්නේ 11 වෙනි මාසේ 25 වෙනිදා. මට උනම් මේ චෙක් පතේ දිනේ දාන්න පුළුවන් පුතේ මේ විදිහට. 12 වෙනි මාසේ 25. ඒතකොට 12 වෙනි මාසේ 25 තමයි ලැබෙන්නේ. 12 වෙනි මාසේ 25 කියලා මට උනම් දිනේ දාන්න පුළුවන්. එහෙම දිනේ දාන්න චෙක් එක ලියුවොත් ඒකේ කිසිම වරදක් නැහැ. ඉදිරි දිනයක් දාලා චෙක් එකක් ලියුවොත් අපි ඒකට කියනවා මුදේ මතු දාතමේ දු චෙක් පතක්. ඒකට කියනවා මොකද්ද? මතු දාතමේ දු චෙක් පතක්. මතු දාතම කියන්නේ දින. එහෙනම් මතු දාතම නැත්තම් ඉදිරි දාතමේ දු චෙක් පතක්. ඒතරෝ ඉදිරි දිනයක් දාන්නේ මොකද? අරමුණ මොකක්ද? මේ වගේ චෙක් පත ලියනකොට අපිට අවශ්‍ය නම් ඉදිරි දිනයක් දාන්න පුළුවන්. ඉදිරි දිනයක් දාන්නේ අරමුණ තමයි ගන්නනේ චෙක් පතකට මුදල් ගෙවීම ප්‍රමාද කිරීම. දැන් මට කාටද පුද්ගලෙක්ට චෙක් පතක් දෙන්න ඕන. මට කාටද පුද්ගලෙක්ට චෙක් පතක් දෙන්න ඕන. නමුත් මගේ ජාතිවලින් සල්ලි. නමුත් මගේ ජාතිවලින් සල්ලි.
එයා චෙක් එකේ ඉන්නවා. අන්න මම කරන්නේ මොකද්ද? චෙක් පත මම ලියනවා ඉදිරි දිනයක් ගන්න. ඒතර ඉදිරි දිනයක් දාලා චෙක් එක දෙනකොට ඒ චෙක් පතේ සඳහන් දිනය දක්වා බැංකුව සල්ලි ගෙවන්නේ නැහැ. චෙක් පතේ සඳහන් දිනය දක්වා බැංකුව සල්ලි ගෙවන්නේ නැහැ. එහෙනම් අපිට කාටද මුදල් ගෙවන්න පොඩ්ඩක් ප්‍රමාණ ගන්න ඕන නම් අන්න මකුදාන වේදු චෙක් පත ක්‍රියාත්මක කරනවා. නැත්නම් ඉදිරි දාන වේදු චෙක් පත ක්‍රියාත්මක කරනවා. පැහැදිලි නේද අරගොනේ? හරි. එහෙනම් මේක ඔයගොල්ලන්ට පැහැදිලි. ඊළඟට අපි චෙක් පතක දෙවෙනි මූලිකාංගය මෙන්න මේකේ බැංකුව. බැංකුවේ නම සහ ශාඛාව. දැන් මේ චෙක් පතේ තියෙනවා BOC ලංකා බැංකුව මාර්ග. මෙන්න මේ බැංකුව තමයි අපි කියන්නේ අනලබ් බැංකුව. මෙන්න මේක තමයි කියන්නේ අනලබ් බැංකුව. ඒ කියන්නේ මේ චෙක් පතේ මුදල් ගෙවන්න කියලා WG සුනිල් රැගෙනින් නාම රුපියල් 56000ක් පමණ ගෙවලු කියලා ප්‍රවාහ දක්ෂා කළා තියෙනවා. ඒ කියන්නේ මෙන්න මේ ප්‍රවාහයේ ජංගම දිනුම තියෙන විදිහේ ලංකා බැංකුව මාර්ග ශාඛාව. එහෙනම් ලංකා බැංකුව මාර්ග ශාඛාව තමයි මේ චෙක් පතේ අනලබ් වෙන්නේ. එහෙනම් මෙන්න මේ බැංකුව තමයි අපි කියන්නේ අනලබ් බැංකුව. අනලබ් බැංකුව සම ශාඛාව. එහෙනම් මේ චෙක් පතේ මුදල් ගෙවන්න බැරි ඉන්න බැංකුව තමයි ලංකා බැංකුව. පැහැදිලිද? හරි. ඊළඟට තුන්වෙනි මූලිකාංගයට අපි යමු ආදායකයාගේ නම. චෙක් පතක තුන්වෙනි මූලිකාංගය තමයි ආදායකයාගේ නම. උදා චෙක් පතක ආදායකයාගේ නම ලියන මෙන්න මේ චිත්‍රය අපිට නිවැරදිව චෙක් පත ලියන කෙනෙකුට පාවිච්චි කරන්න ක්‍රම කීපයක්. පළවෙනි ක්‍රමය තමයි ආදායකයාගේ නම ලියන. ඒ කියන්නේ ආදායකයාගේ නම ලියන තැන පුද්ගලයාගේ නම ලියන්න පුළුවන්. මේ කියන්නේ පුද්ගලයාගේ නම චෙක් පතේ එකතු කරන්න පුළුවන්. දෙවෙනි ක්‍රමය තමයි තනතුරු නාමය. මොකක් හරි තනතුරු නාමයට චෙක් පතේ එකතු කරන්න පුළුවන්. උදාහරණයක් විදුහාරක තනතුරු නාමයට එකතු කරන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ආයතනික නාමය. ආයතනයේ නම ABC සමාරෝහ. එහෙම නැත්නම් සුජාතා විද්‍යාලය. ඒ වගේ පාසලේ නම නැත්නම් ආයතනයේ නම ආයතනයේ නමට චෙක් පත ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මෙතන ගිණුම් අංකය. අපිට මුදල් ගෙවන්න ඕන කෙනාගේ ගිණුම් අංකය ලියන්නත් පුළුවන්. ගිණුම් අංකය ලියන්නත් පුළුවන්. ඔය මොකවත් නැත්නම් මෙන්න මේ ආදායකගේ නාමයේ පිටිරේ මුදල් කියලා ලියන්න පුළුවන්. මොකද ලියන්න පුළුවන් දරුවනේ? මුදල් කියලා ලියන්න පුළුවන්. මෙන්න මේ නම ලියන තැන මුදල් කියලා ලියුවොත් අපි ඒවට කියනවා කෑෂ් චෙක්. මුදල් චෙක්. මෙන්න මේ නම ලියන තැන මුදල් කියලා ලියුවොත් අපි ඒවට කියනවා කෑෂ් චෙක් නැත්නම් මුදල් චෙක්. සාමාන්‍ය ව්‍යවහාරික උදාහරණයක් කෑෂ් චෙක් එකක් දුන්න කියලා. කෑෂ් චෙක් එකක් කියන එකේ අර්ථය තමයි නම ලියන තැන මුදල් කියලා ලියන්නේ. පුද්ගලයාගේ නමක් කියලා නැහැ. එහෙනම් මතක තියාගන්න චෙක් පතක ආදායකගේ නම ලියන තැන ලියන්න පුළුවන් ක්‍රම කීපයක් තියෙනවා. පුද්ගලයාගේ නමට චෙක් එක ලියන්න පුළුවන්. තනතුරු නාමයකට චෙක් එක ලියන්න පුළුවන්. ආයතනික නාමයකට චෙක් එක ලියන්න පුළුවන්. ගිණුම් අංකයකට චෙක් එක ලියන්න පුළුවන්. එහෙම නැත්නම් මුදල් කියලා ලියන්න පුළුවන්. ඔය ක්‍රම තමයි භාවිත කරන්නේ. ඊළඟ මූලිකාංගයකට එන්න හෝරගෙන නාම කියන පදය. ඊළඟ මූලිකාංගය තමයි අපේ හෝරගෙන නාම කියන පදය. නිසිලස චෙක් පත සම්පූර්ණ කෙනෙකුට මෙන්න මේ හෝරගෙන නාම කියන මුද්‍රිත පදේ නිදහසේ තියන්නත් පුළුවන්. එහෙම නැත්නම් මේක පණිරකින් මේ විදිහට කපලා අයින් කරන්නත් පුළුවන්. හෝරගෙන නාම කියන පදය පණිරකින් මේ විදිහට කපලා අයින් කරන්නත් පුළුවන්. මේක පණිරකින් කපලා අයින් කළොත් මොකද වෙන්නේ? මොකද ඒකේ අර්ථය? මම පැහැදිලි කරන්න. මේ හෝරගෙන නාම කියන පදේ විදිහට අපි පණිරකින් කැපුවොත් මොකද වෙන්නේ? අහගන්නකො. මෙන්න මේ හෝරගෙන නාම කියන පදය නිදහසේ තියෙන දුන්නොත් ඒවට කියනවා දාර චෙක්. මේක දැන් කපන්නේ නැතුව නිදහසේ තියෙන දුන්නොත් ඒක මොන චෙක් එකක්ද? දාර චෙක් එක බවට පත් වෙනවා. මේක පණිරකින් කපලා දැම්මොත් ඒක මොන චෙක් එකක් වෙනවද? විදාන චෙක් එකක් බවට පත් වෙනවා. හෝරගෙන නාම කියන පදේ නිදහසේ තිබුණොත් ඒක මොකද්ද? දාර චෙක් එකක්. හෝරගෙන නාම කියන පදේ පණිරකින් කැපුවොත් ඒක මොකද්ද? විදාන චෙක් එකක්. එහෙනම් නිවැරදිව චෙක් පොත ලියන කෙනෙකුට මෙන්න මේ හෝරගෙන නාම කියන පදය නිදහසේ තියන්නත් පුළුවන්. අවශ්‍ය නම් මේක පණිරකින් කපලා අයින් කරන්නත් පුළුවන්. මෙන්න මේක නිදහසේ තිබුණොත් ඒ වගේ කියනවා දායකයෙක්. ඒ කියන්නේ දායකයෙක් කියන්නේ චෙක් පත ළඟ තියෙන කෙනා. සන්තකේ තියෙන කෙනා. එහෙනම් චෙක් පත බැංකුවට ගියන ඕන කෙනෙකුට බැංකුව සල්ලි ගෙවනවා මේ හොරගෙන නම් කියන පදේ නිදහසේ තියෙනවා. මෙන්න මේ හොරගෙන නම් කියන පදේ පණිරකින් කපලා තියෙනවා. මේක පණිරකින් කපලා දැම්මොත් ඒවට කියනවා විධාන. ඒතකොට ඒ චෙක් එක බැංකුවට ගියන ඕන කෙනෙකුට බැංකුව සල්ලි ගෙවන්නේ. චෙක් පතේ නම සතරම ආදායකයන් හෝ ආදායකයා අනකරන වෙනත් කෙනෙකුට තමයි එතකොට බැංකුව සල්ලි ගෙවන්නේ. පැහැදිලිද? එහෙනම් මෙන්න මේ හොරගෙන නම් කියන මුද්‍රිත පදය නිසිලස චෙක් පතක් කියන කෙනෙකුට නිදහසේ තියන්නත් පුළුවන්. ඕනනම් පණිරකින් කපලා අයින් කරන්නත් පුළුවන්. ඊළඟට චෙක් පතේ වටිනාකම බලන්න. චෙක් පතේ වටිනාකම පුතේ සෑම විටම අකුරින් සහ ඉලක්කයෙන් කියන ක්‍රම දෙකටම ලියන්න. චෙක් පතක වටිනාකම සෑම විටම අකුරින් සහ ඉලක්කයෙන් කියන ක්‍රම දෙකටම ලියන්න. එයි ඒ විදිහට ක්‍රම දෙකකට ලියන්නේ. චෙක් පත වංචනික ලෙස වෙනස් කරන්න තියෙන ඉඩකඩ නැති කරන්නේ. දැන් අකුරින් සහ ඉලක්කයෙන් කියන ක්‍රම දෙකටම ලියුවම මේ චෙක් පත කාටවත් වංචනික ලෙස වෙනස් කරන්න බෑ. දැන් මෙතන ඉලක්කයෙන් ලියපු ඉස්සරහට එකක් දානවා. මෙතනත් වෙනස් කරන්න එපා 1,56,000 කියලා අකුරෙන් කියන එක. ඒක නිසා පුතා චෙක් පත වංචනික ලෙස වෙනස් කරන්න තියෙන ඉඩකඩ අඩු කරන්න තමයි
අකුරින් සහ ඉලක්කයෙන් කියන ක්‍රම දෙකම චෙක් පතක අපි වටිනාකම සඳහන් කරනවා. ඒ කියන්නේ නිතරම අකුරින් ලියපු වටිනාකමත් ඉලක්කයෙන් ලියපු වටිනාකමත් එකිනෙකට සමාන වෙනවා. මේ දෙක අතර වෙනසක් තියෙනවා බැංකුවට චෙක් එක මුදල් ගෙවන්නේ. පැහැදිලිද? හරි. ඊළඟට වටිනාකම ලියන අවසානයේ චිත්‍ර අවසානයේ දෙනවා ගෙවරු කියන පදය. මෙන්න මේ ගෙවරු කියන පදේ තමයි පුතා බැංකුවට අනතරන්නේ. අනකරු බැංකුවට අනතරන්නේ. ගෙවරු කියන්නේ අනත්නේ විධානය. ගෙවරු විධානය. මේ බලන්න WG සුනිල් හෝ රැගෙන ඉන්නාට රුපියල් 56000ක් පමණ ගෙවරු 56000ක් පමණ ගෙවරු කියන්නේ ඒකාන්තික විධානයක්. එතකොට බැංකුවට වෙන කවුද අනතර කියන්නේ ප්‍රභා ගිනුමිනියා. ගෙවරු කියන පදේ යන්නේ ගල්පොළ ගිනුමිනියා අසංක. එතකොට මෙන්න මේ ගිනුමිනියා අසංකල කාර්ය අනතරන්නේ බැංකුවට කියනවා ප්‍රභාතෝ රැගෙන ඉන්නට ප්‍රභාතනේ සමාන සුනිල්ගෝ රැගෙන ඉන්නට රුපියල් 56000ක් පමණ ගෙවරු කියලා ප්‍රභාත අසංකල. ප්‍රභාත තමයි ගිනුමිනියා. එතකොට බැංකුවට තමයි අන දෙන්නේ. එහෙනම් මෙන්න මේ ගෙවරු කියන පදේ තමයි අන දෙන්නේ. ගෙවරු. දැන් මෙහෙම විතරක් චෙක් පදේ. මේක තියෙන්නේ තිබුණා WG සුනිල් හෝ රැගෙන ඉන්නාට රුපියල් 56000ක් පමණ ගෙවන්නේ නම් පොතක් නෙවෙයි. ගෙවන්නේ නම් පොතක් නෙවෙයි. එතකොට ඒක විධානයක් නෑ. ගෙවන්නේ නම් පොතක් නෙවෙයි. ඉල්ලීමක් නේ. බැගෑපක් වීමක් නේ. ඒක විධානයක් නෙවෙයි. එහෙනම් මෙන්න මේ ගෙවලු කියන පදේ තමයි චෙක් පත ලිඛිත විධානයක් බවට පත් වෙන්නේ. පැහැදිලිද? හරි. ඊළඟ ගෙවලු කියන පදේ යටින් ගිනුමිනියා අනකරු අත්සන් කරනවා. එතකොට අනකරු අත්සන් කරනකොට මෙන්න මේ අනකරුගේ අත්සන බැංකුවට ලබා දීලා තියෙන ආදර්ශත්වයට මුළුමනින්ම සමාන වෙනවා. මෙන්න මේ අක්ෂර බැංකුවට දීපු අක්ෂරට වඩා වෙනසක් තිබුණොත් බැංකුව මුදල් ගෙවන්නේ නැහැ. පැහැදිලිද? හරි. ඊළඟ චෙක් පතේ යට තියෙන මෙන්න මේ තීරුවක්. තීරුවක් ඔයගොල්ලෝ කියන පේනවනේ. මෙන්න මේ තීරුවට අපි කියන පුතා MICR තීරුව. මේ තීරුවට අපි කියන මොකද්ද? MICR තීරුව. මේ තීරුවේ පළ සාමාන්‍යයෙන් අංගලකින් 8න් පමණ. අංගලකින් 8න් පමණ පළ තීරුවක් තියෙනවා MICR තීරුව. එතකොට මෙන්න මේ MICR තීරුව නැත්නම් චුම්බක දීර්ඝ අක්ෂර හැඳුනුම් තීරුව කියලා කියනවා. චුම්බක දීර්ඝ අක්ෂර හැඳුනුම් තීරුව නැත්නම් MICR තීරුව. මෙන්න මේ MICR තීරුවේ ඔයගොල්ලෝ පේන ඉලක්කම් කාණ හතරක් තියෙනවා. මේ තියෙන්නේ 1 2 3 4 ඉලක්කම් කාණ කියන්නේ ඉලක්කම් කාණ හතරක් තියෙනවා. මෙන්න මේ ඉලක්කම් කාණ හතරේ කියන්නේ මොකක්ද කියලා ඔයාලා බලන්න ගන්න. මෙන්න මේ ඉලක්කම් කාණේ පළවෙනි ඉලක්කම් කාණේ. පළවෙනි ඉලක්කම් කාණේ ඇවිල්ලා මේක වෙලේ චෙක් පත් අංකය. මේ තියෙන පුතේ මුලින්ම චෙක් පත් අංකය. ඊළඟ තියෙනවා මේක තමයි පුතේ බැංකුවේ අංකය. මේක තමයි බැංකුවේ අංකය. ඊළඟ මේ තියෙන්නේ මොකද්ද? මේක තමයි පුතේ බැංකු ශාඛාවේ අංකය. ඊළඟ මේ දිගන්ත පෙළේ තියෙන මේක මොකක්ද? මේක තමයි පුතේ අනකරුගේ ගිණුම් අංකය. එහෙනම් MICR තීරුවේ තියෙන ඉලක්කම් කාණ හතරක්. මෙන්න මේක මොකද්ද? පළවෙනි ඉලක්කම් කාණ්ඩේ. පළවෙනි ඉලක්කම් කාණ්ඩේ තමයි චෙක් පත් අංකය. මේ චෙක් නම්බරය. මේ තියෙන මොකද්ද? මේක තමයි බැංකුවේ අංකය. ලංකා බැංකුවේ අංකය. මේක මොකද්ද? බැංකු ශාඛාවේ අංකය. ලංකා බැංකුව මාතෘ ශාඛාවේ අංකය තමයි මේක. එතකොට මේක මොකද්ද? මේක තමයි පුතේ අනකරුගේ ගිණුම් අංකය. මේක තමයි ප්‍රවාහයේ කවුන් නම්බරය. පැහැදිලිද? එහෙනම් මෙන්න මේක මොකද්ද? මේක මොකද්ද? මේක තමයි චෙක් අංකය. චෙක් අංකය. මේක මොකද්ද පුතා? මේක තමයි බැංකුවේ අංකය. බැංකුවේ අංකය. බැංකුවේ අංකය. මේක මොකද්ද? මේක තමයි පුතේ බැංකු ශාඛාවේ අංකය. බැංකු ශාඛා අංකය. මේක මොකද්ද පුතා? මේක තමයි අනකරුගේ ගිණුම් අංකය. ගිණුම් අංකය. එහෙනම් බලන්න MICR තීරුවේ කියනවා චෙක් පත් අංකය, බැංකුවේ අංකය, බැංකු ශාඛාවේ අංකය සහ අනකරුගේ ගිණුම් අංකය. පැහැදිලි නේද? එහෙනම් මේවා තමයි පුතේ චෙක් පතක මූලික අංග. එහෙනම් දැන් ඔයගොල්ලන්ට සාමාන්‍ය චෙක් පතක් ලිවීම පිළිබඳව අවබෝධයක් තියෙනවා. චෙක් පත ලියන්න මේ මෝරගෙන නම් කියන පදේ ඕනනම් නිදර්ශනයක් කියන්න පුළුවන්. ඕනනම් මේක තනියකින් කපලා දාන්නත් පුළුවන්. මෝරගෙන නම් කියන පදේ නිදර්ශනය දෙන්නොත් ඒක දායක චෙක් එක. ඒක කපලා දැම්මොත් ඒක විධාන චෙක් එක. ඊළඟ ඔයගොල්ලෝ දායක චෙක් පත් සහ විධාන චෙක් පත් කියන්නේ මොකක්ද කියලා දන්නේ නැතිද? අපි ඒක ඉදිරි දවසකදී සාකච්ඡා කරමු. එහෙනම් පුතේ මේ වගේම තවත් කොටසකින් හමුවන බලාපොරොත්තු වෙන අදට මම සමුගන්නවා. මෙවැනිම කොටසක් ඉදිරි දිනයක අපි නැවත සාකච්ඡා කරමු. එහෙනම් සියලු දෙනාම ආයුබෝවන්.